තුල්ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී සර්වඥ බුදු පියාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු. තුල්ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී සර්වඥ සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන නෛර්යානික වූ පරමගාමීර වූ සී සද්ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු. ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී සර්වඥ සම්බුදුරජාණන් වහන්සේගේ අවරස පුත්‍ර බඳු වූ අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු. මෙම විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය සිංහත් නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන පූජ්‍යතර මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාකාමී වාසනාවන්ත ගුණවන්ත සිංහතුනි සතර සතිපට්ඨාන භාවනා මාර්ගයේ ප්‍රගුණ කරන මේ වැඩසටහන් මාලාවේ අද දෙවන දිනයයි. මේ හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් මේ සංසාර දුකින් එතර වෙලා ලබන උතුම්ම සැනසෙල්ල නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ ඒකායන මාර්ගය හැටියට පෙන්වූ සතර සතිපට්ඨාන භාවනා මාර්ගය තමයි දැන් අපි මේ දියුණු කරන්නට ආරම්භ කළේ. ඊයේ දිනේ පුරාවට අපි සතිපට්ඨානේ වදාළ මුල් කාරණා ටික අවබෝධ කරගන්න ධර්ම ශ්‍රවණය කළා. බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන භාවනාව දේශනා කිරීමේදීම මුලටම වදාළේ කායानुपස්සන. කතංච භික්ඛවේ භික්ඛු චත්තාරෝ සතිපට්ඨාන. කුමද්ද මහණෙනි සතර සතිපට්ඨාන කියන්නේ කියලා අහලා ඉද භික්ඛවේ භික්ඛු මේ ශාසනයේ යම් භික්ෂුව කායේ කායानुපස්සී වේදනාසු වේදනානුපස්සී චිත්තේ චිත්තානුපස්සී විහෙරති කම්මේසු ධම්මානුපස්සී කායानुපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව මෙන්න මේ තමයි සතර සතිපට්ඨාන. පියතුනි එක වෙලාවක බුදුරජාණන් වහන්සේ වදාරනවා ලෞතර බුදු වුණ මට ගුරුවරයෙක් බුදු වුණ මට ගුරුවරයෙක් මගේ ගුරුවරයා තමයි සතර සතිපට්ඨාන. එහෙනම් සතර සතිපට්ඨානයේ බුදුරජාණන් වහන්සේ ගුරුතන් නීති ආසලකලා. ඒ මොකද ලෞතර බුද්ධ ඥානෙ පහළොනේ මේ තුලින වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ගුරුතන් නීති ආසලකුවා නම් ඒ කියන්නේ මේ භාවනා මාර්ගයේ තරම් වටිනවා. එහෙනම් අපට මේ සංඛාර දුක්ඛිනි වලින් සදාහත මෙතර වෙලා අමාමහ නිර්වාණ අවබෝධයේ පිණිස ඒකාන්තෙම උපකාර දෙන්නේ මේ සතිපට්ඨාන භාවනාවයි. බුදු පියාණන් වහන්සේ වදාරනවා අලුතින් පැවිදි වුණ කෙනාට පැවිදි ජීවිතේ පරතරයට ගිය කෙනාට හැම කෙනාටම මේ සතිපට්ඨාන භාවනාව යෝග්‍යයි. ගිහියන්ට
පැවිද්දන්ට, දෙවියන්ට, බ්‍රහ්මයින්ට, නාගයින්ට සතිපට්ඨාන භාවනාව යෝග්‍යයි. හැබැයි ඉතින් මගපල නිවන් නාගයින්ට දකින්න බෑ. මොකද තිරච්ඡාන යෝනිය පරිදි වෙන්නේ. එනම් පිටුතුනි හේතු සම්පත්තියේ සියල්ලන්ටම මගපල නිවන පිණිස මේ සතිපට්ඨාන භාවනාව උපකාර වෙනවා. එහෙනම් අපි මේ දැනගෙන භාවනා කරන්න ඕනේ. මහා බෝධිසත්වයේ ලෝතර බුදු වෙන්න මනුලෝ ඉපදීමට පෙර තවතිසා තුසිත දිව්‍ය ලෝකේ සන්තුසිත දිව්‍ය පුත්‍රයා වශයෙන් වැඩ ඉන්නේ හැම මොහොතකම සතිපට්ඨානෙ. එක නිමේෂයක්වත් අත්තරින් නැතුව හැම මොහොතකම ඉන්නේ සතියෙන්. මහා බෝධිසත්වයේ මව්කුස පිළිසිඳ ගන්න සතිය. සාමාන්‍ය කෙනෙක් වගේ නෙවෙයි සතියෙන් පිළිසිඳ ගන්න. සාමාන්‍ය කෙනෙක් වගේ නෙවෙයි මව්කුසේ ඉන්නේ මහා බෝධිසත්ව. සාමාන්‍ය කෙනෙක් නම් මව්කුස ඇතුළේ වකුටු වෙනා කකුල් දෙක ඇතුළේ ඔළුව ගහගෙන හිර වෙලා තමයි ඉන්නේ. මහා බෝධිසත්වයේ මව්කුසේ ඉන්නේ මහා ආචාර්යයන් පින්වතුනි පරියන්ක බැලගෙන ඉන්නේ. අපි මේ භාවනා කරන් ඉඳගෙන ඉන්නවා වගේ නෝ පරියන්කෙන් තමයි ඉන්නේ. මේ බෝධිසත්වයන් තුළ විශේෂ කාරණා. ඒක බලන්න එක මොනතරම් ආශ්චර්යයි. එක නිමේෂයක්වත් සිහිය වැඩෙන්නේ. බෝධිසත්ව දරුවා මව්කුසට ගැටගත්ත දවසේ ඉඳලා ඒ අම්මගේ හිතේ පාපී රාග දේශ මොහ පහළ වෙනවා. ඒ අම්මා උපෝසතෙන් තමයි කල්යවන්නේ. ඒ අම්මා සතිපට්ඨානෙන් තමයි සිහියෙන් තමයි වාසය කරන්නේ. සාමාන්‍ය දරුවෙක් බිහි වෙනවා වගේ නෙවෙයි සෑම බෝධිසත්වෙක් බිහි කරන්නේ සෑම මාතාවක් විතර. ඒ න්‍යාය ධර්මය. අනිත් දරුවෝ ඉපදෙනවා වගේ නෙවෙයි. බෝධිසත්වෙක් රාග හිමගකින් යම්සේ පහළට බහින්නේ දේශේ මව්කුසින් පහළට බහිනවා කියලා. සාමාන්‍ය දරුවෙකු උපදිනකොට ඔළුව පැත්තෙන් තමයි උපදින්නේ. හැබැයි බෝධිසත්වයේ හිමිමගකින් රාග හිමිමගකින් පහළට බහින්නා මේ කිසිම වේදනාවක් පහසුවක් තොර මේ පෘථිවි ධාතුවට වැඩම කරනවා. මේ මහා පොළොවට වැඩම කරනකොට මේ මහා උතුමන් වහන්සේ පිළිගන්න කවුරුත් සංවිධානය වෙලා නැහැ. දන්නේ කවුද කියලා? කවුද කියලා දන්නේ. දැන් මම ගිහිව එහෙම ඇවිල්ලා හිටියනම් එහෙම උතුකොට පාවඩ ඒක ගාමනා ඒ වගේ ඒ වගේ මේ බෝධිසත්වෝ කවුද කියලා දන්නේ නැහැ. මේ මව්කුසට මෙලව බිහි වෙන මේ උතුමන් කවුද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒකින්ද පිළිගැනීමට පෙරහැරවල නැහැ. පාවඩෙල්ලක් නැහැ, මල් තියලක් නැහැ. හැබැයි මහ පොළොව දන්නේ මේ කවුද කියන්නේ. පිට්පිට නැති 240000ක් වට වූ ඝනකඩ වූ පොළොව දන්න නිසා මහා බෝධිසත්වයන්ගේ සිරිපත් වල පිළිගැනීම පිණිස මේ මහ පොළවෙන් නෙළුම් මලක් උඩට ඇවිල්ලා උන්වහන්සේ ගන්න. සත්‍යුම් මත වැඩම කළා. අඩිය තියෙන වාරයක් පාසා පියුම් තිබුණා. සිංහනාද කළා. ඒ හැම මොහොතක්ම සතිපට්ඨානෙ යුක්තවයි කියලා. සිද්ධාර්ථ කාලේ, ලදරුවා කාලේ, ළමයා කාලේ ඉස්සතර හදාරනකොට හැම මොහොතකම සතියෙන් තමයි වාසය කරන්නේ. සතිය අත්හැරුණු තැනක් නැහැ. විවාහ වෙලා ගෘහ ජීවිතයක් ගත කරලා අවුරුදු 29 දී ගිහි අතහැරියා සෑම නිමේෂයකම සතිපට්ඨාන. 29 දී පැවිදි වුණා සත්‍ය ගවේෂී මාර්ගේ ගියා සෑම මොහොතකම සතිපට්ඨාන. සිය බේටුවා.
ගෝබඳ අරා වැඩ නොවලා වජ්‍රාසනාරූඪ වැඩෙමින් දස බිම්බරක් මරසින් පරදවුවේ අන්නේ සිහියේ ඒ සතිපට්ඨානේ උපරිම තනට මනස වැඩි යෑමෙන් කියලා සඳහන් වෙනවා. අපි යම් මොහොතකද සත්‍ය අවබෝධ වෙයිද අමා මහ නිවන දකීද ඒ සතිපට්ඨානේ විපාකයක්. අපි අද ගෙදර ඉඳලා මෙතෙන්ට ආවා. කීතරක සිහිය පිටුවව. එළිය වැටුණ වෙලාවෙ ඉඳලා මේ වෙනකන් කී පාරක් සිහියෙන් ඉඳලා. සිහිය සති. ප ဋ ාණ කියන්නේ පිටුව. හැම ක්‍රියාවක්ම කළ යුත්තේ සිහිය පිටුව. හැබැයි අපි නම් එනවා. මේ ඉතින් හැම තැනම මොකද වෙන්නේ? ලෝභ දෝෂ මෝහ හටගන්නවා. එහෙනම් දැන් ජීවිතයේ සිහියෙන් ගත කරමු. ලෝභ දෝෂ මොහ හටගන්න විදිහ. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළේ මානෙ මේ සතිපට්ඨාන භාවනාවම පුරුදු වෙන්න. බෝධිසත්වයෝ වෙසතුරු ආත්මෙන් චුතව තෞතිසා තුසිත භවනේ සන්තුසිත මහා දිව්‍ය පුත්‍රයන් වහන්සේ වශයෙන් පහළ වුණ නිමේෂයේ ඉඳලා ඒන් චුතව මනුලෝකද ලෞතර බුදු භූමියට පත් වෙනකන් උන්වහන්සේගේ සිහිය පිහිටුවීමේ වැඩ පිළිවෙල. සතිපට්ඨානෙ කරුන්නේ සක්මන් කරන්න, කතා කරන්න, නිදා ගන්න සියල්ල සතිය. එනම් පින්වත්නි අපි මේ සියලු ක්‍රියාකාරකම් මනාව සිහිනුවණින් සිදු කරන්නට අදිෂ්ඨාන වීර්යය ඇති කරගන්න. අපි සතිපට්ඨාන භාවනාව ආරම්භ කළා. මහණෙනි යම් කිසි සද්ධර්මය අවබෝධ කරගන්න කැමති භික්ෂුවක් ඉද භික්ඛවේ භික්ඛු මේ ශාසනයේ යම් භික්ෂුවක් අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ කැලේකට වනලැබකට ගහක් වලට සුනිස්ථානයකට ගිහිල්ලා දැන් මෙතන ගන්න කිසිම හලක් නැහැ. මෙතන හලක් නැහැ. හලක් ඇති කළොත් අපි තමයි ඈත හලවත් තියෙනවා. මෙතන අපි හිතමු භාවනා කරගෙන ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා කෑ ගන්නවා. ඒත් එයාට භාවනා කරන්න ශක්තිය තියෙනවා. සංගීත සම්දර්ශනයක් තියෙනවා කියන්නේ. ඒක මතර ගිහින් හරි භාවනා කරන්න පුළුවන්. සතිය ප්‍රබල වෙනවා. බාහිර දේවල් ඔබට කරදර කරන්නේ ඔබ ඒවා කරදරයක් වශයෙන් ගත්තොත් කරදරයක්. ඇහුණාට කමන්නේ අහන්න. මතක් වුණාට කමන්නේ මතක් කරන්න යන්න. මේ මොහොතේ ළම සිටදී වාසය කරන්න. එතකොට ඔය කැලේකට දහක් පොළකට ශූන්‍ය ස්ථානයකට ශූන්‍ය නිවසකට ශූන්‍ය තැනකට ගිහිල්ලා පරියන්ක බැඳ වාඩි වෙන්න. අද පරියන්කෙන් හරි බද්ද පරියන්කෙන් හරි වාඩි වෙන්න. වාඩි වෙලා උඩුකය කෙලින් තියාගෙන අංශ 90කට පවන උඩුකය කෙලින් තියාගෙන වාඩි වෙලා උජුං කායං පරිදාය පරිමුඛං සති මනාව සිහිය උපදවාගෙන සිහිය පිහිටුවා ගන්න කියලා. නාසිකාග්‍ර කෙළවරේ සිහිය පිහිටුවලා සිහි ඇතුවම හුස්ම ඉහළ ගන්න. සිහි ඇතුවම හෙලා. සිහි ඇතුවම ආශ්වාස කරමු. සිහි ඇතුවම ප්‍රාශ්වාස. ආශ්වාස ප්‍රාශ්වාස අවධානයෙන් ඉන්නවා. ඊළඟට උන්වහන්සේ වදාරනවා දීඝං වාසස. ආශ්වාසය දීර්ඝව ඉහළ යනවා. එතකොට දීර්ඝ බව දැනගන්න නිසා කෙටියෙන් හුස්ම වැටෙනවා කෙටි බව දැනගන්න.
ඊළඟට දීර්ඝ හුස්ම ගන්න ඊළඟට රසායන රසායනවපස්සන්තු අසතාමින් පජාන තස්තම් කෙටියෙන් ආස්වාස ප්‍රාස තීන පහල යනකොට කෙටි ආස්වාස ප්‍රාස්වාස දකින්න. එහෙමත් ඉන්නකොට ඊළඟට අසංවය කාය සංකාරාන්තිකාමි කාය සංකාරය සංසිඳලා සියුම්මට හුස්ම එනවා. සියුම්මට වැටෙනකොට සංසිඳුණා කියලා හිතන්න. ඒතර දිග හුස්ම කෙටි හුස්ම සංසිඳන හුස්ම දකිමින් භාවනා කරනවා. ඊළඟට වෙන්නවා සබ්බකාය පට සංවේදී සියලුම හුස්ම කය දනිමින්ම ආස්වාස කරනවා. සියලු හුස්ම කය දනිමින්ම ප්‍රාශ්වාස කරනවා. සියලු හුස්ම කය කියන්නේ හුස්මේ මුල මැද. එතකොට දීර්ඝ හුස්මේ මුල මැද. කෙටි හුස්මේ සියුම් හුස්මේ මුල මැද. දකින්න ඔය විදිහට බොහෝ වෙලාවක් භාවනාවෙන් පැයක් විතර යනකොට මොකද වෙන්නේ? හුස්මටම සිත එකඟ වෙලා චිත්ත සමාධිය ගොඩ නැගෙනවා. සමාධි සිත ගොඩ නැගෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ හොඳට ආස්වාස ප්‍රාස්වාස තුළ සිහිය පිහිටුවමින් භාවනා කළා. සමාධි බලය ඉපදුනාන් පස්සේ ඊළඟට උන්වහන්සේ පෙන්වන්නේ ඒ ආස්වාදයෙන් විදර්ශනාව කරනවා. ඒ දෙවනුව වෙලක්. ඊට පෙර මේ කියන තැනට හොඳට සිහිය සතිය සමාධිය ප්‍රඥාව වඩන්න. දැන් මේ අතන්ට ඊයේ දවසේ උතෙන් දෙනකම් කියලා දුන්නා. මතකද? ගෙදර ගිහිල්ලා භාවනා කරන්න කියලා කිව්වා. කලාද? කරපු කට්ටිය අතෝසුම් බලන්න. ටිකක් වෙලෙන්න මම බලන්න. හොඳයි. නොකරපු කට්ටිය අතෝසන්න බලන්න. ඊයේ ඇවිල්ලා ගෙදර ගිහින් ගලේ නැහැ. මොහොම සාර්ථකයි. ඊයේ ආපුණති අදාපු කට්ටිය විතර කතා වුණා අද දිනියා. හොඳයි. අද දිනේ පිරිසක් ඉන්නවා. දැන් එතකොට මේ ආනාපාන සතිය හරි ලේසියෙන් කරන්නේ නේ. ඇයි? හුස්ම හැම කෙනාම ළඟ තියෙනවා. මෙතනින් ඔක්කොම හුස්ම ගන්නවනේ. නේද? හුස්ම හෙලනවා. ඒකින්ද හරි ලේසි වැඩක්. ඒක નિરાයාසයෙන් සිද්ධ වෙන්නේ. ඒ નિરાයාසයෙන් වැටෙන හුස්ම අඳුරන්නයි. අපි යනවා පෙරහැර බලන්න. දැන් දුර පෙරහැර ළඟ වෙනවා. නේ? පෙරහැර බලන්න ගිහිල්ලා අපි පන්දමක්වත් ඇරලගෙන පෙරහැරත් එක්ක යනවා. පොඩියක් අත්දැකලා. නැත්නම් නිකන් හරි යනවා පෙරහැරත්. පෙරහැර බලන්න පුළුවන්ද? පෙරහැර යනකොට පෙරහැර පේන්නේ. පෙරහැර බලන්න එක තැනක ඉන්න ඕනේ. එතන හිටපුවම එතනින් පෙරහැර යනවා. ආන්ගේ වගේ ආනාපාන සතිය වඩන්න ගිහිල්ලා හුස්ම පස්සේ ගිහිල්ලා බෑ. දැන් සමහරු මෙතනින් පටන් ගත්තාම හුස්මත් එක්ක හිත යවනවා උඩට. ආය හුස්මත් එක්ක පහළට එනවා. එතකොට ඉතින් පෙරහැර පේන්නේ නැහැ වගේ හුස්ම හරියට තේරෙන්නේ. එහෙනම් උන්වහන්සේ එහෙම නෙවෙයි කිව්වේ මොකද්ද? පරිදාය පරිමුඛං සතින් උපට්ඨති. ප්‍රමුඛව නාසිකාග්‍රේ කෙළවරේ සිහිය පිහිටුවා. ඒ තුල සතිය උපදවා.
එක තැනකට වෙලා ඉන්න මෙතන විතරයි ඉන්නේ. මෙතනින් උඩට යන හුස්ම මෙතන ඉඳලා අඳුරනවා පහළට මේකත් අඳුරනවා. දැන් ගෙදෙට්ට එනවා හොරෙක්. ඔය වර අල්ලගන්න ලේසිම තැන කොතනද? දොර වහලා ගෙදෙට්ට ආවට පස්සේ හිමීට දොර වහලා ගේ ඇතුළේදී අල්ලගන්න. එහෙමද? පුළුවන්ද? බෑ. එයා දුවලා තියෙනවා එයා දුවනකොට අපිත් පන්නනවා නේ. පන්නනකොට අහු වෙනවා මේ කියාට ගහනකොට ටීවී එකෙත් දෙකක් තිබුණා. නේ? එයාත් මොකද කරන්නේ? බේරෙන්න ඕනේ ඉඳලා එයාත් උත්සලා අපිට තියෙන වයින් දමලා ගන්නවා. අපිත් ගන්නවා. නේ? අන්තිමේදී හොරාල්ල ගන්න කියලා ගේ දින බඩ මුට්ටු ටික ඔක්කොම කඩා ගන්න. එහෙනම් ලේසිම එක තමයි ගෙට ඇතුළට දොර ළඟදීම බෙල්ලෙම අල්ලගන්න. ඇතුල් වෙන තැනින් අල්ලගත්තා නම් ඉතින් ආමි වගේ හුස්ම ඇතුළට ගිහිල්ලා හොයන්න අවශ්‍යතාවය නැහැ. ඇතුල් වෙනකොටම ඔතනින්ම අල්ලගන්න. කොතනින්ද ඇතුල් වෙන්නේ? එක්කෙනෙක් කියනවා එයා භාවනා කරගෙන යනවලු එක්කෙනෙක් උපදෙස් දුන්නලු කරගෙන යනකොට ටිකක් වෙලා යනකොට ඥාන උපදිනවා තුන්වෙනි හැ පාල වෙනවා. කොහෙද පාල වෙන්නේ තුන්වෙනි? මෙතනනේ අර ඉස්සරගේ තියෙන මෙතනනේ තුන්වෙනි හැ තියෙන මෙතන. මේ ආසෙත් දා පාල වෙන තුන්වෙනි හැ පාල වෙනවා කියලා. එයා අන්තිමේදී මොකද ගන්න එක පහල වෙනකොට මෙතනින් ගත්ත හුස්ම මෙතනින් ගන්නවා. විකාරනේ. ඔව්. දැන් ඉතින් එහෙමත් කරනවා කට්ටිය. ඒකට කියනවා එයා භාවනා කරගෙන යනකොට එයාට දැනෙනකොට මෙතන හුස්ම ගන්නවා කියලා. ඒ නෑ මෙතනින් ගන්න එක එයා මවාගෙන. තේරුණා? ඒ මවාගෙන. ටිකේ ඒක නිසා මේ හුස්ම අරමුණේ නින්ටයි. බුදු පියාණන් වහන්සේ වදාරනවා මේ ආනාපාන සතිය හොඳින් ප්‍රගුණ කරගත්තොත් ඒ සමාධිය හොඳින් වඩාගත්තොත් එයාට එතනින් ඉදිරියට යන්න හරිය ලේසියි. මහා කප්පින මහරහතන් වහන්සේ භාවනාවේ ඉන්නවා දැකලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගෙන් අහනවා මානිනිය අර මහා කප්පින ආශ්පුතුන් මහා කප්පින භික්ෂුව ගියගේ සෙලවීමක් සසල වීමක් කියන ඔබලා දකින්නවද කියලා අහනවා භාවනා කරනවා. අනේ නෑ ස්වාමීනි උන්වහන්සේ සංඝයා මැද හිටියත් තනිව වාසය කළත් උන්වහන්සේගේ ශරීරයේ සෙලවීම සසල වීමක් අපි දකින්නේ. මෙයා භාවනා කරනකොට කැමරාව මෙයාලා අල්ලලා දඟලන දැකලා ඉන්නවා. වෙයි ටික කැලුවා ඒ බලා ගන්න පුළුවන්ද? කවුද දැඟලුවේ කවුද නින්ද ගියේ? කාගෙද බෙල්ල කඩා වැටිලා තිබ්බේ? හොඳට පුළුවන් බලා ගන්න. අන්න. එතකොට බුදු පියාණන් වහන්සේ වදාරනවා මේ මහා කප්පීන භික්ෂුව ගෙයගේ සෙලවීමක් සතර වීමක් දකින්න නැති යම් සමාධියක් වඩන ලද්දේද යම් සමාධියක් මනාව ප්‍රගුණ කරන ලද්දේද ආන්ගේ සමාධිය නිසායි කියලා කියනවා. කවර සමාධියද? ඒ සමාධිය ආනාපාන සති සමාධියයි කියනවා. එන ආනාපාන සති සමාධිය හොඳින් වඩා ගත්තට පස්සේ ඒ කෙනාට අතපය හොලවන්න අවශ්‍යයි. මහා කප්පින මහරහතන් වහන්සේ වික්කුණීන්ට අවවාද දෙන අවස්ථාවක අපි මාතෘකා පාඨයේ වශයෙන් තබාගත් ගාථාවක ආනාපාන සතිය යස්ස පරිපූර්ණ යමෙක් ආනාපාන සතිය පරිපූර්ණ කරයි ස්වභාවිතා මනා වඩයි අනුකුබ්බම් පරිචිතා පිළිවෙල මාර්ගයට ප්‍රගුණ කරයි සෝමන් ලෝකම් පබාසේති ඔහු මේ ලෝකේ අභාමුක්තෝ චන්දිමා කලවලාකුළු වලින් මිදුණු පුන් සඳහා කාසි බබනන්නා වගේ ප්‍රඥාවෙන් නුවණින් බබලන කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ තහවුරු කිරීම වශයෙන් මහා කප්පින මහරහතන් වහන්සේ අර යට කී ගාථාවෙන් වදාළා.
එහෙනම් බුද්ධ දේශනාවේ ශ්‍රාවක දේශනාවේ සඳහන් වෙනවා මේ ආනාපාන සතිය මනාව වඩන කෙනා ප්‍රගුණ කරන කෙනා දියුණු කරන කෙනා කල් වලාකුළු වලින් මිදුණු කුංස දහසේ බබලන්නා වගේ ප්‍රඥා ලෝකයෙන් බබලන කෙනෙක් බවට පත් වෙනවා. දැන් එහෙමනම් අපි ආනාපාන සතිය වඩන්න පටන් දැන් ඔය ඊයේ දුර්වලකම් ඇති වුණ කට්ටිය ඔය ඇති කරගන්න එපා. මුද වීර්යයෙන් කරගන්න ඔය බිම ඉන්න කට්ටිය ඉඳලා මේ කියන්නේ. සාමාන්‍ය විනාඩි 5ක් 10ක් නෙවෙයි පැය භාගයක් පැයක් වගේ භාවනා කරනවා. තේරුණාද? එච්චර වෙලා බිම ඉන්න පුළුවන් නම් බිම ඉන්න නැත්තම් පුටුවක් වගේ එකක් හරි අරගෙන වාඩි වුණාම තමයි. මොකද මගදී ඉරියව් මාරු කරනවට වඩා හොඳයි. ඔය බිත්ති වලට හේතු වෙලා ඉන්නේ නැත්තම් කියන්නේ බිත්තියට හේතු වෙන්නේ නැහැ. දැන් මුස්මට අවධානය යොමු කරන මුස්මේ දිග කෙටි සංස්කෘතිය ස්වභාවය අඳුනන්නේ. දැන් අදාළ කට්ටියට තේරුණාද? අර මම විස්තර කරලා දීපිනේ තේරුණාද? අදාළ කට්ටියට තේරුණාද ආනාපානසතිය දැන් කරන්න ඕන විදිය? තේරුණ කට්ටිය අත උස්සන්න අදාළ කට්ටිය. අද ඇවිල්ලා තේරුණ නැති කට්ටිය අත උස්සන්න. තේරිලා තියෙනවා. දැන් එනම් භාවනාව පටන් ගන්න. පුටුවල ඉන්නේ නැතුණා ඉතොත් කෙලින් කරන්න උත්තර කකුල් මෙහෙම පින් පට්ටලෙට තියලා. සත්‍යක වහන තුලින් දක්නත තියලා ආරම්භ කරමු. ඊට පෙර භාවනා පූර්ව කෘතිය අපි කරමු. අද්දෙක හිස මුදුනේ තියලා වැදගෙන හිස මුදුන කියන්නේ නලල මුදුන නෙවෙයි. සිරදානමානි කියලා කියන්නේ දැන් මෙතන කියන්නේ ලලාට. නලල. දැන් නලලේ අතේ තියාගත්තොත් සිරදානමානි නෙවෙයි ලලාට. ඉරදානමාම වෙන්න අත් දෙක මෙහෙම තියෙනවා. අව ගන්න ඕනේ. අව. ඇස් දෙක පියාගෙන ස්වාමීන් වහන්සේ කියන විදිහට කියන්න. ඒ භාග්‍යවත්තු අරහත්තු දස බලධාරී සර්වඥ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. භාග්‍යවත්තු අරහත්තු දස බලධාරී සර්වඥ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දා වූ නෛර්යානික ධර්මයට මාගේ නමස්කාරය වේවා. භාග්‍යවත්තු අරහත්තු දස බලධාරී සර්වඥ බුදුරජාණන් වහන්සේගේ අවරස පුත්‍ර බඳු අසුරාරි පුජ්‍යල මහා සංඝ රත්නයත මාගේ නමස්කාරය වේවා. අනවරාග්‍ර වූ සංසාරේ බුදු මහරහතන් වහන්සේලා ඇතුළු ආර්යයන් වහන්සේලාට ආර්ය ධර්මයට ආර්ය මහා සංඝ රත්නයට ගුණවත් උතුමානන්ට වැඩිහිටි ගුරුවර දෙමව්පියන්ට මාර්ගවලට
කය වචන යන තිදොරින් මාගේ සිත කය වචන යන තිදොරින් නොදැන සියලුම වැරදි වලට මුලින්ම කලේ ඉහළ පහළ යන හුස්ම අඳුරන නේද? ඒ හුස්ම අඳුරන තේරුණා ඊළඟ හුස්මේ දීර්ඝ බව. තේරුණාද? තේරුණාද නේ? කෙටි බව? තේරුණා. සියුම්මට වැටෙන බව? තේරුණා. ඒකල සියුම්මට ගිහින් හුස්ම අඩුම මට්ටමකට ආවද? දැන් මේ හුස්ම යනවා නෑ. ඒ තරම් අඩුයි. හැබැයි ඒක යනවා. ඒ තරමට අඩුයිනේ. ඒ වෙනකොට තමන්ගේ හොඳ සැපයක් දැනෙනවා. මෙහෙම කය දැනෙන්නේ නැහැ. කය දැනෙන්නේ නැහැ, අත් දෙක දෙන තියනවා දැනෙන්නේ නැහැ, කකුල් දෙක තියනවා දැනෙන්නේ නැහැ, ඇඟ දැනෙන්නේ නැති සහැල්ලුවක් තිබ්බද? සිතේ එකඟ බවක් තිබ්බා නේ? දැන් හුස්මෙන් ඔය මට්ටමට තමයි එන්නේ. දැන් ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? ආනාපාන සති සමාධිය දැන් වඩන්න. දැන් ආනාපාන සතියෙන් ඔය මට්ටමට ආවට පස්සේ ආයෙ ඔය හුස්ම දිහා බලාගෙන ඉන්නකොට ඒ සමාධියට යනවා. ඉතින් දැන් ඒ සමාධිය හැදෙන්නට පස්සේ දැන් සමාධිය වඩන්න තියෙනවා. දැන් සමාධිය ඇති වුණායින් පස්සේ තදින් තවත් හුස්මටම අවධානය ප්‍රකටව යොමු කරනවා. එතකොට දැන් සමාධි මට්ටම හැදුණානේ තමන් කරන්නේ.
දැන් ඊට පස්සේ තියෙන්නේ සමාධිය කියන එක සමාලංග ඇති වුණ බව වටහුණාට පස්සේ සමාධිය ගැන සිහි කරගන්න. බුදුරජාණන් වහන්සේ කියනවා මේ සම්මා සමාධිය කියන එක විස්තර කරනකොට සමාධි හතරක් තියෙනවා. සමාධිය අවස්ථා හතරක්. මොනවද? පළවෙනි ධ්‍යානෙ, දෙවන ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි. පඨම ද්විතීය චතුර්ථ චතුර්ථ කියන ධ්‍යාන. දැන් එතකොට අපිට අර සමාධිය ඇති වුණායින් පස්සේ දැන් තියෙන්නේ මොකද්ද? ඒ සමාධිය ඇති වුණා කියන්නේ පඨම ධ්‍යානය තමයි ඇති වෙන්නේ. සමාධිය කියන්නේ ධ්‍යානය කියන්නේ එකක්. එතකොට සමාධියේ පළවෙනි එක මට්ටම පඨම ධ්‍යානය. ඊට වඩා වැඩි අවස්ථා ဒုတိ ය ධ්‍යානය. ආගෙනම තමයි උඩට යන්නේ. ඊට පෙර මේ සමාධි කියන කාරණේ අපි ගමු. මොකද්ද සමාධිය කියන්නේ? ආරම්භනං චිත්තං තපේති इति සමාධි. අර සමාධිය කියන වචනේ අර්ථකථනය කළා තියෙන්නේ. ආරම්භනං අරමුණේ චිත්තං සිත තපේති इति පිහිටුවන්නේද සමාධියයි කියනවා. අරමුණේ සිත පිහිටුවන්නේ සමාධියයි කියනවා. තේරුණා? දැන් මේ මල් බඳුන මල් පොකුර දිහා විතරක් බලන්න. ඒකම දිහා විතරක් බලන්න. මොකද්ද? මේක දිහා විතරක් බලාගෙන ඉන්නකොට ඒ ඇති වෙන්නේ මොකද්ද? සමාධිය. අන්න අරමුණේ සිත පිහිටවීම තමයි සමාධිය. තේරුණා? එතකොට අකුසල අරමුණේ නෙවෙයි කුසල අරමුණේ සිත පිහිටවීම තමයි. එතකොට මොකක්ද අරමුණ වශයෙන් ගත්තේ? එන හුස්ම අරමුණේ මාකණ්ඩව සිත පිහිටවීම තමයි. දැන් හුස්ම පාදක කරගෙන විතරක් නෙවෙයි සමාධිය වඩන්න පුළුවන්. සමාධිය වඩන්න පුළුවන් භාවනා කීයක් තියෙනවද? 40ක්. ඒවට කියනවා සම 40 කර්මස්ථාන. මොනවද? දස කපින, දස අසුත, දස අනුස්සති, බ්‍රහ්ම විහාර භාවනා 4යි, අරූප භාවනා 4යි, චතු ධාතු වරත්පාන මනසිකාරයයි අනිවාර්ය. ආර පටික්කුල කොමය භාවනා 40ම පුළුවන් සමාධිය. ඒකෝර මේ භාවනා 40ෙම මොකක් වඩනවා කියලා කියන්නේ හිතට අරමුණක් ගන්න එකනේ. මේ ගන්න අරමුණේ හිත තදින් ස්ථීරව නොසෙල්ලෙන ආකාරයට පිහිටවීම තමයි. දැන් අරමුණේ පිහිටවීම තමයි සමාධිය. දැන් අනුස්සති භාවනාවක් තමයි ආනාපාන. අනුස්සති 10ක් තියෙනවානේ. මොනවද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, මරණානුස්සති, උපසමානුස්සති, ඊට පස්සේ මෙත්තානුස්සති, ඒකයි දෙන ප්‍රශ්න කරනවා. ආනාපාන කායගත ආනාපාන ඔන්න 10ට කියනවා මොනවද? දස අනුස්සති. එතකොට ඔය දස අනුස්සති 10 එක අනුස්සතියක් තමයි ආනාපාන. එතකොට ඒ තමයි සතිපට්ඨානෙ මුල. එතකොට ඒ ආනාපාන අරමුණේ සිට පිහිටවීම සමාධිය. මෙතන බුද්ධානුස්සතිය ගත්තොත් බුදු ගුණ වශයෙන් ගන්න අරමුණේ සිට පිහිටවීම. ඒ විදිහට තියෙනවා. ඒක තවත් එක ගැඹුරින් කියන දැන් කසින භාවනාව. දස කසින තියෙනවා, පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, නීල කසින, කසින, පීත කසින, ලෝහිත කසින, ඕදාස කසින, ආලෝක කසින, ආකාස. පඨවි යාරමුණු කරලා ඒ පඨවි දිහා බලාගෙන ඒ කියන්නේ පඨවි මණ්ඩලයක් හදාගෙන ඒක වේග තැනකට අරගෙන ගිහිල්ලා ලෑල්ලක හරිය රොටියක් වගේ පස්ස හදාගෙන ඒක දිහා බලන පටේ කියලා කෝටි ගාන
මෙනෙහි කරනවා. එතකොට ඇස් දෙක පියවිලා පෙනෙන රූපේ මනසට පේන්න පටන් ගන්නවා. අන්න එතකොට ඒත් සමාධිය. ඒ පට විකසිත. ඒවා ටිකක් අමාරු වෙනවා. ඔය ගෘහ බන්ධනේ ඉන්න කෙනෙකුට ටිකක් අමාරුයි. ඉතින් ඔය ඒත් කසින් භාවනා 10 අසුභ භාවනා 10. ඒ අනුස්සති භාවනා 10 එකක් තමයි ආනාපාන. තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි සමාධි උපදවන්න ලේසිම ආනාපාන. ලේසිම ආනාපාන. අනික අර ඇස් දෙක අරගෙන එක දිහා බලන ඉන්නකොට ඇහැට වෙනසක්. කඳුළු ගලනවා. මේකෙන් කිසි වෙනසක් නෑ. ඒ සුවසනය තමයි ළඟ තියෙනවානේ. එන සිහිය විතරයි. අනික ලෝතර බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න වැඩි ආනාපාන. මෛත්‍රිය වැඩි වෙන්නේ. දසකසින වැඩි වෙන්නේ. දසාසුක වැඩි වෙන්නේ. බුද්ධානුස්සති ධම්මානුස්සති වැඩි වෙන්නේ. එහෙනම් බුද්ධ රාජ්‍යයට පත් වූ ආනාපාන සතිය. අපට දිවන් දකි දෙකයි උන්වහන්සේ සතිපට්ඨානෙ මුලින්ම ආනාපාන සතිය වදාළා. තේරුණා? අනේ නම් මේ ලෝකෙට ආනාපාන සතියට පුළුවන් බුදු කෙනෙක් පාන. එහෙනම් රහත් වෙනවා කියන එක අය ඇති දෙන්නේ නේ? එහෙනම් ඔය භාවනා කරන බලගතුම භාවනාව තමයි අන්තිම බලගතුයි. ඒක ඔය හතරින් මෙත්තා කරුණා මුද්දා උපේක්ඛා කියන බ්‍රහ්ම විහාර භාවන ආකාසඤ්ඤාත විඥාන චනාකින් දැනෙන දේශනා ඥානයන් තියෙන අරූප භාවන ධාතු මනසිකාරය ළඟට ආහාර පරිපූර්ණ මේ ඕනම එකකින් සිත සමාධිගත කරන්න. හැබැයි ලේසි මහා පහසුම ඉක්මනින්ම සමාධිය කරා යැයි ආනාපාන. දෙන්නේ විවේකේ වාඩිව හුස්ම දිහා බලන්න. तो හුස්ම අරමුණේ හිත පිහිටුවීමට කියනවා මොකද්ද? සමාධිය. ඒතකොට හුස්ම අරමුණේ ටිකක් හිත පිහිටුවීමට කියනවා කණික සමාධිය. ඒක සමාධි මට්ටම් දින හතර. පළවෙනි එක ගන්න කණික සමාධිය. දෙවෙනි ඈ बोलते हरिकर्म समाधि මොකද්ද हरिकर्म තුන්වෙනි උපචාර සමාධි හතරවෙනි අර්පණ කියන බලන්න කණික පරිකාරම උපචාර අර්පණ කණික සමාධිය කියන්නේ දැන් සමාධිය කියන එක ඉස්සලා අඳුර ගන්න අවස්ථා චිත්ත චෛතසික දෙදෙනාගේ ඇති එකඟ බවට සමාධියයි කියනවා. ඒ චිත්ත චෛතසික දෙක එකඟ වෙන්නේ මොකේද? අරමුණ. තේරුණා? අරමුණ. කුමන හෝ අරමුණක් පාදක කරගෙන තමයි චිත්ත චෛතසික උපදින්නේ එකඟ වෙන්නේ. එක්ක සිතම ආරම්භ කරගෙන හරි උපදින. සිත ආරම්භ කිරීම වශයෙන්ම සිත උපදින්න පුළුවන්. ඒවා ගැඹුරු දැන් ඒවා චිත්තානුපස්සනාවේ දිගට ගන්න පුළුවන්. කාංකායනුපස්සනාවේ නෙමෙයි. එතකොට චිත්තය කියන්නේ විඥානය. චෛතසික කියන්නේ හිතුවිලි. ඒතර මේ හිතුවිලි සහ සිත කියන මේ කාරණා දෙකේ එකඟ භාවයට කියනවා සමාධිය. එතකොට මේ චිත්තචෛතසික දෙක එකඟ වෙන්නේ මොකේද? අරමුණ. එතකොට ආනාපාන අරමුණ නම් අනානාපාන අරමුණ. එතකොට ඒ චිත්තචෛතසික දෙක ඊටාම ලදරු වශයෙන් නොදියුණු අවස්ථාවේදී එකඟ වෙන එකඟ බවට කියනවා කණික සමාධිය. මොහොතක් විතර ක්ෂණික සමාධිය කියන්නේ. මේව කරනකොට ඇති වුණා නැති වුණා. දැන් සමහර කට්ටිය කියන්නේ සමාධියද කියා ආයෙත් නැතුණා කියන්නේ නේ? ඔව්. සමාධියද ගියා කහිනකොට සමාධිය. අන්න කණික සමාධිය. හරිද? ඊළඟ එක පරිකාර සමාධිය. කණික සමාධියට වඩා සමාධි කර්මය ටිකක් බලවත්. ඒකට කියනවා පරිකාරම සමාධිය.
ශනිකව ඇති වෙලා නැති වෙන්නේ නැහැ. ඇති වුණ එක තව ටිකක් වෙලා තියෙනවා. පරිකාර සමාධිය. ඊළඟට උපචාර සමාධිය. දෙවන තැන හැසිරෙන සමාධි උපචාර සමාධිය. දෙවන තැන කියන්නේ සමාධි. පළවෙනි තැන සමාධිය නෙවෙයි දෙවන තැන. හරියට අපහාපති නෙවෙයි උපසමාධිය. විදුහල්පති නෙවෙයි ධනාධිපති නෙවෙයි අගමැති. උපසභාපතික වැඩක්ද? වැඩක් දුන්නද පාපතික? වැඩක් නැහැ. නැතුවට හොඳයි. නැතුවට කියන්නේ කවුරු නේද? සභාපති නැති දවසේ ඉන්න දවසේ නම් ඒක නිකන් ආවරයි. විදුහල්පති හොඳයි. හැබැයි උපවිදුහල්පති හොඳයි. විදුහල්පති ඉස්කෝලේ ආව නැති දවසේ. එයා විදුහල්පති නැතුවට. අගමැතිකම හොඳයි. ජනාධිපති ආන්ගේ වගේ උපචාර සමාධිය හොඳයි. අර්පණා සමාධිය නැති. ඒ පළවෙනි එක අර්පණා සමාධිය, දෙවෙනි එක තමයි උපචාර සමාධිය. ඉතින් ඒකත් හොඳයි අරගෙන නැත්තා. අර තේරෙනවා නම් මේකේ දෙක වෙලා. ආගේ දෙවෙනි තැන හැසිරෙන සමාධි උපචාර සමාධිය. ඒ කියන්නේ ධ්‍යාන අවස්ථාවට නොගිය සමාධිය. තේරුණා? උපචාර සමාධිය. අර්පණා සමාධිය කියන්නේ පූර්ණ සමාධිය, ප්‍රථම සමාධිය, ධ්‍යාන අවස්ථාවට ගිය සමාධිය. තේරුණා? ඔව්. දැන් ඒකට ඔය හුස්ම දිහා බල බල ඉන්නකොට කණික පරිකාර උපචාර කියන සමාධි මට්ටම ඇති වෙනවා. ඒකත් කවදිනුන වෙලා ඔහුගේ සිත ක්‍රමක්‍රමයෙන් අර්පණ අවස්ථාවට එනවා. ප්‍රාර්පණ සමාධි වර්ග දෙකක් තියෙනවා. අර්පණ සමාධි වර්ග දෙකක්. රූපාවචර සමාධියයි අරූපාවචර සමාධිය. රූපාවචර සමාධි හතරයි, අර්පණ සමාධි අරූපාවචර සමාධි හතරයි. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන සමාධි අවස්ථා රූපාවචරයි. ඊළඟට ආකාසඤ්ඤායත, විඤ්ඤාණඤ්ඤායත, නාගිඤ්ඤාණඤ්ඤායත, නේවසඤ්ඤාණඤ්ඤායත කියන ටික අරූපාවචර. රූපාවචර ධ්‍යාන කියන්නේ මේ මට්ටම. එතකොට රූපාවචර සමාධියට කියනවා තව නමක් රූපාවචර ධ්‍යාන. ධ්‍යාන වලට තමයි අර්පණා සමාධිය කොටින්. එතකොට රූපාවචර ධ්‍යාන, අරූපාවචර. එතකොට දැන් අපි වඩන්ට ඕනේ මොනවද? අර්පණ සමාධිය රූපාවචර අවස්ථාව. ඒකේ පළවෙනි තැන පටම ධ්‍යාන. ඒතර ආසන ප්‍රාස්වාද අරමුණු කරගෙන භාවනාවේදී ඉන්නකොට සමාධිය ඇති වෙනවා කියලා කියන්නේ පටම ධ්‍යාන. එතකොට දැන් පටම ධ්‍යානෙ වඩන්න පෙර යෝගාවචරය දැනගන්න ඕන තමාගේ හිතේ පටම ධ්‍යානෙ ඇති වුණාද කියලා. එහෙනම් මෙයා මුලින්ම පටම ධ්‍යානෙ කියන කාරණේ හොඳින් දැනගෙන ඉගෙන ගන්න. එතකොට තමා තුළ ඇති වුණාම ඒක දැනගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පඨම ධ්‍යානයේ වෙන්නු විස්තර ටික දැන් අපි ඉගෙනගෙන ඊළඟ අවධියේදී පඨම ධ්‍යානයේ භාවනාවෙන් සිත දියුණු කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. පඨම ධ්‍යානෙ විස්තර කරනවා විවිච්ඡේව කාමේන විවිච්ඡ අකුසලේව ධම්මේව සවිතක්කං සවිචාරං විවේකජං සීසුඛං පඨම ධ්‍යාන උපසම්පatti. පළවෙනි ධ්‍යානය කියන්නේ ඉගෙන ගමු. ගිලම්පස් ටිකක් බලන්න. ගිලම්පස් ටික වළඳලා හැකි ඉක්මනින් වාඩි වෙන්න සියලු දෙනාටම නිවන් සම්පත්තිය ලැබේවා.